හරි එතකොට මුලින්ම බලමු SLFRS 3 බිස්නස් කම්බිනේෂන් එක. එතකොට හරි බිස්නස් කම්බිනේෂන් එක ගැන කතා කරනකොට මුලින්ම කියන්න ඕනේ එතකොට අපි ඒකෙන් තමා නැත්නම් SLFRS 3න් තමා අඳුරගන්නේ parent subsidiary relationship එක. එතකොට transaction or other event which an acquirer obtain control of one or more business. එතකොට one or more business. එතකොට දැන් එතනදි කියනවා එක කම්පැනි එකකින් නැත්නම් එක බිස්නස් එකකින් තවත් බිස්නස් එකක් අත්පත් කරගන්නවා. ඒතර ඒකට තමයි කියන්නේ බිස්නස් කම්බිනේෂන් කියලා. මාව ඇහෙනවද ඔක්කොටම හරියට? ඇහෙන්නේ නැත්නම් කියන්න. ඊළඟට එතනදී අපි මේ බිස්නස් කම්බිනේෂන් එහෙම නැත්නම් SLFRS 3න් අඳුර ගන්නවා parent කවුද subsidiary කවුද කියලා. parent කියලා කියන්නේ බිස්නස් එක acquire කරගන්න එක්කෙනා. ඒතර acquire කරගන්න බිස්නස් එක තමයි subsidiary වෙන්නේ. acquire කරගන්න එක්කෙනා parent වෙනවා. acquire වෙන කම්පැනි එකට subsidiary කියලා කියනවා. එතකොට group එකක් කියලා අපි කියන්නේ parent subsidiary මේ ඔක්කොගෙම එකතුව. එතකොට ගත්තොත් අපිට ඊළඟ ස්ලයිඩ් එකෙන් කියලා තියෙනවා අනේ ඒකට කලින් අපි අනෙත් ටික ඉවර කරලා හරි. එතකොට දැන් අපිට ඊළඟට බලමු SLFRS 11 joint agreement. එතකොට joint agreement එකක් කියලා කියන්නේ contractually agree වෙනවලු share කරගන්න control එක company එකක. එතකොට මේකෙදි විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේක දෙන්නෙක් හෝ තුන් දෙනෙක් හෝ අතර වෙනවා. එතකොට ඒක වෙනකොට එතන ඒ කාටවත් අර parent subsidiary කියන තැනට යන්න තරම් ownership එකක් නැහැ. ඒ කියලා කියන්නේ parent subsidiary වෙන්න සාමාන්‍යයෙන් 150ක අයිතිකාරත්වයක් ඕනේ. එහෙම නැත්නම් 150ක shares තියෙන්න ඕනේ. ඒතර මෙතනදී joint agreement එකකට යනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඉන්න එක shareholder කෙනෙක්ටවත් 150ක හිමිකාරත්වයක් නැතන් ශයාස් නැහැ. එතකොට මතක තියාගන්න ඕන දේ තමයි මෙතනදී ජොයින්ට් ඇග්‍රීමන්ට් එකට යද්දී අපිට කියන්න බෑ හරියටම මෙච්චර ශයාස් ප්‍රමාණයක් තියෙන්න ඕන කියලා. අපි අවසානට එක්සාම්පල් එක කතා කරද්දී ඒක තව ටිකක් පැහැදිලි වෙයි. උදාහරණයක් විදිහට මෙතනදී මිස් කිව්වේ එක්ට තියෙනවා කම්පැනි එකෙන් 120ක ෂෙයාර්ස්, වයිට තියෙනවා කම්පැනි එකෙන් 120ක ෂෙයාර්ස්. ඊට පස්සේ ඉතුරු 100ට ගත්තොත් එම් වයිඩ්ලි ඩිස්පර්ඩ් වෙලා තියෙන. එතකොට වයිඩ්ලි ඩිස්පර්ඩ් වෙච්ච ටික සාමාන්‍යයෙන් 160 ගිහින් තියෙන්නේ කොච්චර ෂෙයා හෝල්ඩර්ස්ලා ගානකටද කියන එක අපිට කියන්න බෑ. ඒක සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එතකොට මෙතනදී අර x සහ y
ගත්තොත් එහෙම 120 ගානේ දෙන්නටම තියෙනවා. හැබැයි එක්ස්ටත් පාලනය ගන්න විදිහක් නැහැ. මොකද එක්ස්ටත් වැඩි ප්‍රමාණයක් හිමි වෙලා නැහැ. ඒ වගේම වයිටත් වැඩි ප්‍රමාණයක් හිමි වෙලා නැහැ. දෙන්නටම තියෙන්නේ සමාන ප්‍රමාණයක්. ඒතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? කොන්ට්‍රැක්චුවල් ඇග්‍රීමන්ට් එකකින් පාලනය ජොයින්ට් කන්ට්‍රෝල් එකක් විදිහට හදා ගන්නවා. ඒතකොට ඒකට කියනවා අපි ජොයින්ට් ඇග්‍රීමන්ට් කියලා. එතකොට මෙතනදී අපි ඊළඟට අර අවසාන එක්සැම්පල් එක කතා කරද්දී මේක හොඳටම පැහැදිලි වෙයි ජොයින්ට් ඇග්‍රීමන්ට් එක කියන්නේ මොකක්ද කියන එක. ඊළඟට LKS 27 separate financial statement. එතකොට separate financial statement කියලා කියන්නේ සරලවම කිව්වොත් කම්පැනි එකක් ගත්තොත් ඒ කම්පැනි එකට ඔතොරිටි එකක් තියෙනවා එයාලට ඉන්ඩිවිජුවල් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් හදන්න aligning to their activities. එයාලගේ ඇක්ටිවිටීස් වලට අදාළව එයාලට එයාලගේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එකක් හදන්න ඔතොරිටි එකක් තියෙනවා. එතකොට එයාලට තනියෙන් එකක් හදා ගන්නවා. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් X කම්පැනියයි Y කම්පැනියයි ගෲප් එකක් නම් X කම්පැනිට වෙනම account හදන්න පුළුවන් එයාලගේ financial activities සම්බන්ධව. ඒ වගේම තමයි Y කම්පැනියට එයාලගේ activities සම්බන්ධව හදන්න අයිතියක් තියෙනවා. ඒ වගේම ගත්තොත් හිතුවොත් එහෙම අපි X සහ Y කියන දෙන්නටම legal relationship එකක් තියෙනවා කියලා. හැබැයි legal relationship එකක් තිබ්බත් එයාලට වෙන වෙනම හදන්න පුළුවන් කියන එක තමයි කියන්නේ මෙතන අපේ LKS 27 නැත්නම් separate financial statement වලින්. එතකොට ඒකට අපි රැෂනල් එකක් කියනවා මේක තමයි හේතුව මෙහෙම වෙන්න කියලා. If we only have consolidated financial statement we cannot take the correct information about the individual company. ඒ කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම X කම්පැනි එක සහ Y කම්පැනි එක දෙකටම හදන්නේ consolidated financial statement එකක් නම් අපිට X කම්පැනිය ගැන විතරක් ගන්න තීරණයක් ගන්න යනකොට ඒක ගන්න බෑ consolidated financial statement එක බලලා. ඒතකොට ඒක ගැන තමයි මෙතනදී කියන්නේ separate financial statement හදන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද එහෙම නැත්තම් අදාළ එක කම්පැනියකට නැත්තම් අදාළ එක ඉන්ඩිවිජුවල් කෙනෙක්ට අදාළව අපිට වැඩේ කරගන්න බෑ හරියට. තීරණයක් ගන්න බෑ හරියට. ඊළඟට LKS 28 investment in associates. එතකොට investment in associates ගත්තොත් එහෙම ඉන්වෙස්ටර් කෙනෙක්ට significant influence එකක් කරන්න පුළුවන් නම් entity එකකට අදාළව අපි යාට කියනවා associate කෙනෙක් කියලා. එතන මෙතනදී condition එකක් තියෙනවා සාමාන්‍යයෙන් 120ක shares තියෙන්න ඕනේ. එතකොට තමයි අපි කියන්නේ සාමාන්‍ය significant influence එකක් එයාට entity එකට කරන්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි මෙතනදී මේ significant influence එකෙන් එයාට පුළුවන් වෙන්න ඕනේ power to participate in the financial and operating policy decisions of the investee. එතකොට control එක ගැන නෙමෙයි මෙතන කියන්නේ. එයාට subsidiary එකක් විදිහට company එක control කරන්න බෑ. හැබැයි associate කෙනෙක් විදිහට ව්‍යාපාරයට සම්බන්ධ වෙලා company එකේ operating නැත්නම් financial decision making වලදී influence එකක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී ගත්තොත් එimhe associate කියන එක්කෙනාට කන්ඩිෂන් තුනක් වගේ තියෙනවා. එකක් තමයි යාට 120ක shares තියෙන්න ඕනේ. අනිත් එක තියෙන්න ඕනේ control business decisions and agreement under agreement. ඒතකොට කියන්නේ control business එකේ decisions ටික under agreement එකකට යාට control කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි participate in business decisions under agreement. එතකොට මේගොල්ලෝ contractual agreement එකක් කරා තමයි මේ decision ගැනීමට දායක වෙන්නේ. එතකොට හරි. එතකොට ඒක හරි. ඊළඟට SLFRS 10. එතකොට SLFRS 10 බලනකොට ඒකේ තියෙනවා
මුලින්ම අඳුර ගන්න ඕනේ ඉන්ඩිවිජුවල් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එකක් කියන්නේ මොකද්ද? කොන්සොලිඩේටඩ් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එකක් කියන්නේ මොකද්ද? එතකොට කොන්සොලිඩේටඩ් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එකක් කියලා කියන්නේ ගෲප් පර්ෆෝමන්ස් පෙන්වන්න හදන ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එකක්. එතකොට ඔක්කොම කම්පැනිස් එක එන්ටිටි එකක් විදිහට එකතු වෙලා හදන එකක් තමයි අපි කියන්නේ කොන්සොලිඩේටඩ් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් කියලා. ඒ වගේම තමයි ඉන්ඩිවිජුවල් ඇක්ටිවිටීස් වලට අදාළව ඉන්ඩිවිජුවල් කම්පැනි එක හදන ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් වලට අපි කියනවා ඉන්ඩිවිජුවල් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් කියලා. ඒතර මේ දෙක පටල ගන්න එපා. දැන් මෙතනදි කතා කරන්න යන්නේ ඉන්ඩිවිජුවල් ගැන මේ කොන්සොලිඩේටඩ් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්. එතකොට අපි කලිනුත් කිව්වා දැන් මෙතන මේ SLFRs 10 ගැන කතා කරනකොට මේකේ තියෙනවා අපිට පොඩි වචන ටිකක් අඳුර ගන්න. ඒතර මේ වචන ටික මුලින්ම අඳුරගෙන පළවෙනි වචනේ තමයි group කියන එක. එතකොට group කියන එක ගත්තොත් විනාඩියක් ඉන්න. හරි. එතකොට group කියලා කියන්නේ parent and all subsidiaries. එතකොට parent විතරක්වත් subsidiary විතරක්වත් ගැන නෙමෙයි මේකදී අපි කතා කරන්නේ parent සහ subsidiaries ඔක්කොගෙම එකතුවට තමයි අපි කියන්නේ group එකක් කියලා. parent කියලා කියන්නේ entity that control one or more entities. ඒ කියන්නේ අනිත් subsidiary කියන entities ටික නැත්නම් subsidiary කියන companies ටික පාලනය කරන කෙනා තමයි කියන්නේ parent කියලා. ඒ වගේම තමයි subsidiary කියලා කියන්නේ parent විසින් පාලනය වෙන එක්කෙනා. එතකොට එයාට කියනවා subsidiary කියලා. එතකොට මේකේ තව වචන තුනක් තියෙනවා control, power, relevant activities කියලා. ඒතර ඒ ගැන ඒ තුන ගැන ඉස්සරහදී වෙනම කතා කරන හින්දා මම දැන්ට කියන්නේ නැහැ. ඊළඟට වැදගත් ස්ලයිඩ් එකක් තියෙනවා. හරි. ඒතර මේක දිහා බැලුවාම සම්පූර්ණයෙන්ම අපි දැන් අර කලින් කතා කරපු subsidiary, associate, investment, joint venture කියන ඔක්කොම ටික පැහැදිලි වෙනවා එකපාරම. ඒතර කන්ඩිෂන් වලත් එතකොට කන්ඩිෂන් ටිකත් එතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට කරන්න ඕනේ accounting treatment එකත් බලා ගන්න පුළුවන්. එතකොට සබ්සිඩියරි එකක් නම් අනිවාර්යයෙන්ම ඕනර්ෂිප් එක නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එක තියෙන්න ඕන අපේ 100 සහ 150 අතරේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම 100%ක්ම ගත්තොත් එහෙම ෆුල් සබ්සිඩියරි එකක් වෙනවා. එහෙම නැත්නම් 150ට දාගත්තොත් අපිට කන්ට්‍රෝල් එක ගන්න පුළුවන්. එතකොට සබ්සිඩියරි එකක් වෙන්න කන්ඩිෂන් එක තමයි 150ට වඩා ඕනර්ෂිප් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි 150ට වඩා ඕනර්ෂිප් එකක් තියෙනකොට අපි ඒකට සබ්සිඩියරි කියනවා වගේම ඒකට අපි කරන accounting treatment එක තමයි full consolidation. එතකොට මෙතනදී අපිට කෙලින්ම consolidation භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට තියෙනවා associate. එතකොට associate කියනකොට මම කිව්වා 120කට වඩා සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ කියලා. එතකොට ඒ වගේ එතකොට ඉන්වෙස්ටර් කෙනෙක්ට 120ත් 150ත් අතර ඕනර්ෂිප් එකක් තියෙනවා නම් එයාට අපි කියනවා ඇසෝසියේට් කෙනෙක් කියලා. ඇයි එයාට සිග්නිෆිකන්ට් ඉන්ෆ්ලුවන්ස් එකක් කරන්න පුළුවන් over the company. උතර මෙතනදී අපි පාවිච්චි කරන්නේ accounting treatment එක equity accounting.
ඒ වගේම තමයි ඊළඟට ඒ කියන්නේ 120ට අඩුවෙන් තියෙන ඉන්වෙස්ට්මන්ට්. එතකොට 120ට අඩුවෙන් නම් තියෙන ඉන්වෙස්ටර් කෙනෙක්ට එතනදී අපි ඒක අඳුරගන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට. ඒ වගේ මේක තියෙනතර වෙල්ත් එක වැඩි කරගන්න. එහෙම නැත්නම් ඩිවිඩන්ඩ් ඉන්කම් එකක් ගන්න හරි එහෙම දෙයකට තියෙන එකක් විදිහට තමයි අපි සලකන්නේ. ඒ වගේ ඒකට අපි accounting treatment එක විදිහට කරන්නේ financial asset. එතකොට ජොයින්ට් වෙන්චර් එකක්. දැන් ජොයින්ට් වෙන්චර් එක මම කලිනුත් කිව්වා ජොයින්ට් වෙන්චර් එක බලුවම පේනවා එතනදී අපිට හරියට කියන්න බෑ ප්‍රසන්ටේජ් එකක් කොච්චර ඕනර්ෂිප් එකක් තියෙනවද කියන එක. සමහරට ඒක 110 ගානේ තියෙන 3 දෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් 120 ගානේ තියෙන 3 දෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන්නෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 4 දෙනෙක් වෙන්නත් පුළුවන්. එතකොට ඒකේ තියෙන විදිහට මෙතනදි කොහොම හරි කතා කරන්නේ එකට වැඩි ප්‍රමාණයකට එකතු වෙලා පාලනය කරනවා. එතකොට මෙතනදී ඉක්විටි accounting කියන තමයි මෙතනදි පාවිච්චි කරන්නේ. මෙතන මේ ඉක්විටි accounting කියන එක අපිට එක්සෑම් එකට අහන්න නැහැ කිව්වා. ඉතින් මම නිසා කරන්නේ නැහැ කාට හරි ඒක දැනගන්න ඕන නම් අහන්න. ඒතර ඒක මම වෙනම කියන්නම්. හරි. ඊළඟට මේ ක්‍රයිටීරියාස් ටික ගොඩක් ඉම්පෝර්ටන්ට්. මේ ක්‍රයිටීරියාස් ටික මතක තියබ්බොත් එහෙම අපිට ලේසි ඉස්සරහට වැඩ ටික කරගන්න. හරි. ඊළඟට තියෙන ඕන්න අර මං ඉස්සෙල්ලා මගේ අරලා ආපු වචන තුන. control එකයි power එකයි relevant activities කියන ඒවා මොනවද කියන එක. එතකොට මෙතනදී තියෙනවා පළවෙනි control එකේ තියෙන control එකේ යටතේ තියෙන පළවෙනි element එක. control එකේ යටතේ තියෙන පළවෙනි element එක තමයි power over the investee. එතකොට එතනදී අපිට කියනවා ability to direct the relevant activities. Power can arise from voting rights or contractual agreement or a combination of both. එතකොට මෙතනදී වැදගත්ම දේ තමයි මතක තියාගන්න ඕනේ power කියන එක එන්න පුළුවන් ක්‍රම දෙකකින්. එකක් තමයි voting rights අනිත් එක contractual agreement. ඒතර voting right එකෙන් එන power එක කියලා කියන්නේ මතක තියාගන්න shares 150ට වඩා වැඩි වෙලා. එහෙම නැත්නම් ownership එක 150ට වඩා වැඩි වුණොත් තමයි voting rights වලින් එන power එක එන්නේ. එහෙම නැත්නම් අපි contractual agreement එකකට තමයි යන්න ඕනේ. එතකොට contractual agreement එකක් කියලා කියන්නේ voting rights 150ට වඩා අඩුයි. හැබැයි contract එකකින් අපි control එක ගන්නවා company එකේ. එතකොට ඒක තමයි එතනදී කියන්නේ. ඒ වගේම තමයි මෙතනදී දැන් කියනවා relevant activities වලට example ටිකකුත්. relevant activities may include. එතකොට මේ ටික කියලා මේ ටික ඇරෙන්න වෙනමුකුත් එන්නේ නැහැ කියලා නෙමෙයි මෙතනදී කියන්නේ. මේ ටික තමයි උදාහරණ විදිහට දීලා තියෙන්නේ. තව මේ වගේව එන්න පුළුවන් කම්පැනි එක සලකනවා නම් significant influence එකක් තියෙනවා කියලා ඒ activities වලින්. එතන මෙතන මේ දාලා තියෙන්නේ significant influence එකක් ව්‍යාපාරයට තියෙන සිද්ධි ටිකට උදාහරණ ටික. එතකොට මේ ඇරෙන්න තව සිද්ධි තියෙන්නත් පුළුවන්. එතකොට මතක තියාගන්න ඕනේ මේ relevant activities කියන එක based වෙන්නේ company එකේ judgment එක මත. එතකොට ඔන්න මෙතන මේ relevant activities කියන එකත් බලාගත්තා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි. ඊළඟට මෙතන ඊළඟ අපිට කතා කරන්න තියෙනවා මේක de facto control කියන එක. ඒතර එතනදී අපි මේ උදාහරණෙම කතා කරමු. ඒක ලේසි. එතකොට මෙතන අපිට පෙන්නලා තියෙන උදාහරණ දෙකක් අපි කොහොමද control power එක තීරණය කරන්නේ කාටද යන්නේ කියන එක. එතකොට දැන් මේ පළවෙනි example 1 එක ගත්තොත් example 1 එකේ පෙන්නලා තියෙනවා A සහ B කියලා දෙකක් තියෙනවා. එතන A කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉන්වෙස්ටර් කෙනෙක්. එක ඉන්වෙස්ටර් කෙනෙක්.
B කියලා කියන්නේ සාමාන්‍ය සබ්සිඩියරි එක. ඒතර අරක පේරන්ට් කම්පැනි එක, මේක සබ්සිඩියරි කම්පැනි එක. එතකොට දැන්ට එහෙම හිතාගන්න එපා. දැන්ට A කම්පැනියක් B කම්පැනියක් කියලා හිතාගන්න. ඒ වගේම A කම්පැනිය B කම්පැනි එකේ ෂෙයාර්ස් ගන්නවා 148ක්. ඒ වගේම තමයි B කම්පැනියේ ඉතුරු ෂෙයාර්ස් 52 වයිඩ්ලි ඩිස්පෙස් වෙලා තියෙන්නේ. එතකොට වයිඩ්ලි ඩිස්පෙස් වෙච්ච ටිකට අපිට කියන්න බෑ ෂෙයා හෝල්ඩර්ස්ලා කොච්චර ගාණක් ඉන්නවද කියන එක. එතකොට මෙතනදි බලන්න ඕනේ දැන් අර මං කිව්වනේ පවර් එක එන ප්‍රධාන විදි දෙකක් තියෙනවා කියලා. එකක් තමයි voting right, අනිත් එක contractual agreement. දැන් voting right එක බැලුවොත් අපි voting right එක මෙතන කාටවත් තියෙනවද? 150ට shares කවුරු කාලඟ හරි තියෙනවද? එක්කෙනෙක් ළඟවත් එක ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර් කෙනෙක් ළඟවත් නැහැ voting right වලින් එන පවර් එක. ඇයි එහෙම කියන්නේ? A කියන එක්කෙනා ගාව 148ක් තියෙනවා. ඇත්ත. හැබැයි යාට 50ක් නෑ. ඒ වගේම තමයි අර වයිඩ්ලි ඩිස්පෙස් වෙච්ච 152 ගත්තොත් එතනදී ෂෙයා හෝල්ඩර්ස්ලා එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර්ස්ලා ගත්තොත් එක්කෙනෙක් නෙමෙයි ඉන්නේ, ගොඩක් ඉන්නවා. එතකොට එක්කෙනෙක්ට 152ක් නැහැ. 150ට වඩා නැහැ. ඒ කියන්නේ voting right එක කාටවත් ඉන්ඩිවිජුවල් කෙනෙක්ට ගිහින් නැහැ. එතකොට මෙතනදී කරන්න වෙන්නේ contractual agreement එකට යන එක. එතකොට A කම්පැනි එකට පුළුවන් contractual agreement එකට යන්න B කම්පැනි එකත් එක්ක ගිහිල්ලා control එක අයිති කරගන්න. මෙතනදී A කම්පැනි එකට තමයි individually වැඩිම shares ගාණක් තියෙන්නේ. ඒ වගේම අර ඉතුරු 152 widely dispersed වෙලා කියන්නේ එතන එතකොට ගොඩාක් shareholders සමහරට ලක්ෂයක් හරි 10,000ක් හරි ඒ වගේ ලොකු ප්‍රමාණයක් ඉන්න පුළුවන් shareholders. එතකොට එයාලට එකතු වෙන්න අමාරුයි decision එකක් ගන්න ඊට වඩා ඒට ලේසි ඇත්තටම. ඒ කියන්නේ එක්කෙනෙක් අරගොල්ල ගොඩක් ඉන්නවා. ඒතර ඒ නිසා මොකද කරන්නේ? ඒ contractual agreement එකක් හරහා control එක ගන්නවා. හරි. ඊළඟට ඔන්න දැන් example දෙක තියෙනවා. ඒතර example දෙක ගත්තොත් එතන shareholdersලා ඔක්කොම ඉන්නේ කීයද? C කියන්නේ එක්කෙනෙක්, ඊට පස්සේ උඩ ඉන්නවා 5ක්. දම්පාට ත්‍රිකෝණ වලින් 5ක් පෙන්නලා තියෙනවා. ඒතර ඔක්කොම shareholdersලා ඉන්නේ මේකෙදි මේ scenario එකේදී 6යි. ඒතර පටල ගන්න එපා. කලින් එකේදී shareholders දෙන්නෙක් නෙමෙයි හිටියේ. shareholdersලා එක්කෙනෙක් ඉන්නවා A කියලා, අනිත් ගාණ අපිට දීලා නැහැ. හරි. අනිත් ගාණ අපිට දීලා නැහැ. ඒතර අපිට ඒක කියන්න බෑ මෙච්චර ගාණක් ඉන්නවා කියලා shareholdersලා. හැබැයි example 2 එකේ ගත්තොත් අපිට හරියටම shareholdersලා 6ක් දීලා තියෙනවා. එතකොට එතනදි බැලුවොත් 100ට 1ක් තියෙන shareholdersලා 3 දෙනයි, 126ක් තියෙන shareholdersලා දෙන්නයි, 145ක් තියෙන එක shareholder කෙනෙකු ඉන්නවා. එතකොට මෙතනදී ඔක්කොම shareholdersලා 6ක් ඉන්නවා. ownership එක බෙදලා ගිහින් තියෙන්නේ මේ 6 දෙනා අතරේ. එතකොට දැන් අපි මේ scenario එකේදී බැලුවොත් එහෙම කාටද control එක යන්නේ කියලා කවුරුේ මට එක්කෙනෙක් කියන්න කාටද control එක යන්නේ? කියන්න බලන්න කවුරු ඉක්මනට. කාටද control එක යන්නේ? shareholdersලා 6 දෙනයි හරියටම ඉන්නේ. කලින් එකේ වගේ ගාණක් කියන්න බැරි නෑ. මේකේ හැමෝම shareholdersලා 6 දෙනෙක් ඉන්නවා. 100ට 1 ගාණ තියෙන shareholdersලා 3 දෙනයි. 126 ගාණ තියෙන shareholdersලා දෙන්නයි. 145 ගාණ තියෙන එක්කෙනයි. කියන බලන්න කෙනෙක්. මේ chat එකෙන් හරි ඉක්මනට දාන්න මැසේජ් එක. සීට හරි
හරි එතර කට්ටිය ඒක විදිහට කියනවා දැන් මෙහෙමයි මේ කේස් එක නැත්තම් මේ සෙනාරියෝ එක බලනකොට එක්සාම්පල් 2 එක බලනකොට ඔව් ඊළඟට බලනකොට මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා මෙතනදී අපිට ඩිරෙක්ට්ලි කියන්න බෑ මෙයාට කන්ට්‍රෝල් එක යනවා කියලා. ඒකට රීසන් එක තමයි දැන් 145 තියෙන එක්කෙනාට කන්ට්‍රෝල් එක ගන්නත් බෑ හේතුව මොකද 126ක් තියෙන දෙන්නෙක් ඉන්නවා. දැන් හදිසියවත් ඒ 126 තියෙන දෙන්න එකතු වුණොත් අර 145 තියෙන එක්කෙනාට වඩා අරගොල්ලන්ට ඕනර්ෂිප් එකක් තියෙනවා. ඒ වගේම තමයි 45 තියෙන එක්කෙනාට කන්ට්‍රැක්චුවල් ඇග්‍රීමන්ට් එකක් විදිහට ගන්න දුන්නොත් උතර එයාට අයිතිය ගන්නත් පුළුවන්. එතකොට මෙතනදී වෙන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. අපිට කියන්න බෑ මේක තමයි හරියටම වෙන්නේ කියලා. දැන් මුලින්ම ගත්තොත් එහෙම එක්සැම්පල් එක මෙතනදී කාටවත් වැඩිපුර නැත්තම් වෝටිං රයිට් එක නැති නිසා 150ට නැති නිසා මෙයාලා මොකද මුලින්ම කරන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලා වෝටින් එකක් තියලා බලනවා. එතකොට එතනින් කවුරු හරි එක්කෙනෙක් තේරෙනවා නම් නැත්තම් වැඩිම වෝට් අරගෙන එක්කෙනෙක්ට යන්න පුළුවන් නම් එතකොට එයා තමයි මෙතනදි කන්ට්‍රෝල් එක ගන්න. ඒක 145 තියෙන එක්කෙනා වෙන්න පුළුවන් 126 තියෙන දෙන්නගේ එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. අපිට කියන්න බෑ කවුද කියලා. වෝටින් එකෙන් වැඩිපුර ගන්න එක්කෙනාට එතකොට වෝටින් පවර් එක වැඩිපුර හම්බ වෙනවා. කන්ට්‍රෝල් එක හම්බ වෙනවා. එතකොට ඊළඟට දෙවිනියට වෙන්න පුළුවන් දේ තමයි කවුරුවත් ඇග්‍රිවුණේ නැත්තම් වෙන එක්කෙනෙක්ට දෙන්න. ඒ කියන්නේ 145 තියෙන C එයාටම තමයි වෝට් එක කරගන්නේ. 126 තියෙන දෙන්න එයාලටමයි වෝට් එක කරගන්නේ. 101 තියෙන අයත් එයාලටමයි වෝට් එක කරගන්නේ. ඒතර කාටවත් වැඩිපුර ඉලෙක්ෂන් කියන වෝටින් එකෙන්වත් එයාලට තේරෙන්න බැරි වෙනවා එක මතයකට එන්න බැරි වෙනවා. ඒතර එහෙම වුණොත් මොකද්ද කරන්නේ? 126 තියෙන දෙන්නට ඕනම් පුළුවන් ජොයින්ට් ඇග්‍රීමන්ට් එකක්. එහෙම නැත්නම් ඒ දෙන්න එකතු වෙලා මේක කන්ට්‍රෝල් එක අරන් කරගෙන යන්න. එහෙම නැත්නම් ඇසෝසියේට් විදිහට කම්බයින් වෙලා එතකොට මේ D කියන කම්පැනි එකේ කන්ට්‍රෝල් එක ගන්න බෑ. එයාලගේ ඩිසිෂන් වලට පොඩි ඉන්ෆ්ලුවන්ස් එකක් කරලා එතන අපිට ඒ විදිහට තියාගෙන යන්නත් පුළුවන්. එතකොට වෙන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. ඒතර ඒ දේවල් තුන මෙතනදි තේරුණාද? මොනවා හරි ප්‍රශ්නයක් නැද්ද මේ අවසාන එක්සැම්පල් 2 එකේ තමයි අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන. ඒතර ඒකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? වෙන්න පුළුවන් දේවල් තුන ගැන. තියෙනවා නම් අහන්න ඉක්මනට විනාඩි 1 මිනිත් තියෙනවා. ඉක්මනට අහන්න.